භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහනයි අප අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහනින් අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරනවා. ඔබට බොහෝ කාරණා අපි පෙන්වා දෙනවා. බොහෝ කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්නට ඉඩ සලස්වනවා. ඉතින් අද දවසේදී ධර්මදේශනාමය වැඩසටහනට මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. අකාලික මුනිදහම් ධර්මදේශනාමය වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා. ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ. සුපින්නතුනි, ධර්මදේශනය ආරම්භ කරන්නටයි අප දැන් සූදානම් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා කෙරෙහි ඔබේ අවධානය මෙනවින් යොමු කර බොහෝ කාරණා ඔබේ ජීවිතයට එකතු කර ගන්නා ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කාරණා මෙනවින් පෙන්වා දෙන සේක්වා. සාදු 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 සාදු. මාතික්කම තිරුවන් සරණ යමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු. පංචශීලයේ සමාදන් වෙන්න කියන්නේ මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි.
උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මාත් එක්කම කියමු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනාම හොඳින් දන්න කාරණයක් තමයි ඔබ අප සියලු දෙනාම මේ ගමන් කරන්නේ සසර ගමනක කියලා. සංසාරේ කියලා. එතකොට මේ සසර ගමන කියලා කියන්නේ මොකද? ඉපදෙනවා, අපි ආයෙ මැරෙනවා, ආයෙ ඉපදෙනවා, ආයෙ මැරෙනවා. ওই විදිහට ඉපදෙමින් මැරෙමින් ආයෙ නැවත ඉපදෙනවා, ආයෙ නැවත මැරෙනවා. ওই විදිහට ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යමින් යන මේ ගමනට කියනවා සංසාරය කියලා. එතකොට මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ගමන තීරණය කරන්නේ කවුරු වෙන්නේද? දෙවි කෙනෙක් නෙමෙයි. මහබඹ විසින් මේ ගමන තීරණය කරන්නේ. ඒ ගමන හදාගන්නේ තම තමා විසින්. යම් කිසි කෙනෙක් බුදුරජාණන් දේශනා කරනවා, එයා චේතනාව මෙහෙवला යම් කයින් යම් දෙයක් කරයිද, කියයිද, සිතයිද, අන්න ඊට අනුව ඔහුට සකස් වෙනවා කිව්ව ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළ කර්මය කියලා දෙයක්. ආනේ කර්මානුරූප ආනේ අරගෙන යනවා අර සංසාරේ. එතකොට ඔබ දැන් මේ අපි හැමෝම මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා. අපි මේ මනුස්ස ලෝකෙ අපි හැමෝම ඉපදිලා ඉන්නේ අපි පෙර ජීවිතයක කරපු යම් කර්මයක ප්‍රතිඵලයක් හැටියට. බුදුරජාණන් දේශනා කළා මනුස්ස ලෝකය කියලා කියන්නේ සැපයි දුකයි මිශ්‍රව තියෙන තැනක්. සැපයි දුකයි මිශ්‍රව තියෙනවා කියලා කියන්නේ දැන් අපි කල්පනා කළොත් අපි සමහර වෙලාවට අපි සැප විඳින අවස්ථා නැද්ද? අපි හරි සතුටින් සැපසේ සැප විඳිනවා. ඊළඟ මොහොතේ ඊළඟ ෂණේ ඒ සැපේ නැති වෙලා ගිහිල්ලා අපිට දුක්ඛක් උපද්දවලා දෙන්නේ නැද්ද? දුකක් උපද්දවලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි මේ ලෝකයේ තියෙනවා නිරය කියලා දෙයක්. ආනි නිරයට වැටිච්ච සත්වයාට සැපයි කියලා ගන්න අල්ප මාත්‍ර දෙයක් නැහැ කිව්වා උන්වහන්සේ දේශනා කළා. නිරේ යම් කිසි කෙනෙක් ගියොත් එයාට ඇහැට දකින්න හම්බුනොත් දකින්න හම්බෙන බුදුරජාණන් දේශනා කළා දුක ඇති කරන රූපයක්මයි.
කනට ශබ්දයක් අහන්න හම්බුනොත් ඒ ශබ්දයෙන් ඔහුට ඇති කරන්නේ සැපක් නෙවෙයි කිව්වා. දුකක්මයි කිව්වා. ඊට පස්සේ යම් කායට පහසක් ලැබුණද කිසි සැපයක් නැහැ කිව්වා. යම් පහසක් යදී සියලු පහසවල් දුක උපද්දවලා දෙන දේවල්. කාටුක වේදනාවන් උපද්දවලා දෙන දේවල් කියලා උන්වහන්සේ දේශනා කළේ. එතකොට පින්වත්නි, ඒ අනුව බුදුරජාණන් දේශනා කළා නිරය කියලා කියන්නේ සැපයෙන් තොර තැනක්. දුක පමණක් ඉතිරි වෙච්ච තැනක්. එතකොට මේ නිරයට යන ගමන, ඒ නිරයට යම් කිසි කෙනෙක් යොමු වුණේ අන්න යාක විසින් කරගත් අර යම් කර්මයකට අනුවයි. අන්න ඒ අනුව යා නිරේ ඉපදිලා දුක් විඳිනවා. දැන් අපි නම් මනුස්ස ලෝකේ සාමාන්‍ය මනුස්සයාට අපි කියනවා වයස අවුරුදු 60 70ක් තියෙනවා කියලා. නමුත් නිරේ සත්වයාට අපිට කියන්න බෑ. එයා අවුරුද්දකින් චුත වෙයි. එයා තව අවුරුදු 100කින් චුත වෙයි එතනින්. එයා අවුරුදු 1000කින් එතනින් චුත වෙයි. බුදුරජාණන් දේශනා කිහිම කියන්න බෑ. සමහර නිරේ වැටිච්ච සත්වයා කල්ප ගණන් ඉන්නවා. පදුම කියලා නිරේක ස්වභාවය කියන අපිට ආයුෂ හිතන්නවත් බෑ. ඒ ගණන් හදලා බලනකොට ඒ තරම් දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් අන නිරේ ඉන්න වෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කළා මේ නිරේ හිටපු නැති සත්වෙක් හොයාගන්න නෑ. හැමෝම නිරේ ඉඳලා තියෙනවා. එතනින් චුත වෙලා එක්ක ආපහු ඉපදින්නේ අපි හිතන්න කල්ප ගානක් යා ඉඳලා එතනින් ඔන්න චුත වුණා තිරිසන් ලෝකෙට. තිරිසන් ලෝකෙට එයා චුත වුණාට පස්සේ තිරිසන් ලෝකේ අපිට පේන විදිහට බල්ලෝ ඌරු කුකුල්ලු වෙලා මේ පොළොව යට ඉන්නේ පණුව වෙලා පොළොව යට කොච්චර පණුව ඉන්නවද? සත්තු ඉන්නවද? ඊළඟට ජලයේ කොච්චර සත්තු ඉන්නවද? ඒ සත්තු වෙලා ඉපදිලා ඒත් අපිට කියන්න බෑ එයා කොච්චර කාලයකටද කියලා. ඒ වගේ අති දීර්ඝ කාලයක් අන්න තිරිසන් ලෝකෙ වැටලා ඉන්නවා. ඇයි යොහු විසින් කරගත දේ අනුව යාරන් යනවා. ඊළඟට ඔන්නේ ආයේ කර්මයේ ඉතුරු ටික විඳින්න ඉන්න പ്രേත ලෝකෙ ඇවිල්ලා. මෙන්න ප්‍රේතීක් වෙලා ඉන්නවා. මේ මනුස්ස ලෝකේ හොඳට බත්මාලු කාලා හිටපු කෙනා. දැන් ප්‍රේත ලෝක ගිහලා ප්‍රේතයින්ගේ ආහාරය කියන බුදුරජාණන් වහන්සේ එයාට කන්න තියෙන්නේ අසුචි. බොන්න තියෙන්නේ මල මූත්‍ර දහඩිය. ඔන්න බලන්න ප්‍රේත ලෝකේ තත්ත්වය. බුදුරජාණන් දේශනා කරනවා ඒ ඇයිට පේනවා කියනවා ගංගාවල්. පිපාසින් ඉන්නේ කියනවා අධිකව. නමුත් ගංගා ගාවට ගිහලා වතුර ටිකක් බොන්න බෑ. ඒක පේන්නේ යාට ලේවිලක් වගේ. මේ පේත වත්තු වල විස්තර තියෙනවා බුද්ධ දේශනාවේ. එයාට ගන්න බෑ ඒ වතුර අතින් දෝතට ගන්න බෑ. අන්න කර්මානුරූපය සකස් කරගත්ත දේ. එතකොට ඒ දේ තීරණය කළේ එකයි දෙවියෙක් තීරණය කළේ නෑ යන්නේ. මහා බ්‍රහ්මයා තීරණය කළේ නෑ ඒ දේ. අන්න ඔහු වැපිරුවේ යම් විදිහකටද ආනි වපුරපු දෙයට අනුව එයා අරන් ගියා. අපි වැපිරුවොත් හිතන වපුරනවා කියලා අපි ඔන්න වීහිනවා. ඉස්සොත් අපිට වීනි හම්බෙන්නේ. හාල්නේ. කවදාවත් අපිට කොහොඹ ගහක් හිටවල අඹ ගහක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බෑ. අන්න හිතුවේ යපුරුවේ යම් විදිහටද ඒ විදිහටම හම්බෙනවා. අන්න බුදුරජාණන් දේශනා කළා වැපුරුවේ යහපත් දෙයක්ද අන්න යහපත් දෙයක් හම්බෙනවා. වැපුරුවේ අයහපත් දෙයක්ද අන්න අයහපත් විපාක හම්බෙනවා. එතකොට මේ කර්මානුරූපව හේතුඵල සකස් වෙමින් යන මේ ගමනින් නිදහස් වෙච්ච උතුමන් වහන්සේලා හිටියා. ආනි උතුමන් වහන්සේලාට කියනවා අපි රහතන් වහන්සේලා කියලා. මේ උතුමන් වහන්සේලාට තව ලස්සන නමක් කියනවා අසේක හික්මී අවසන්. ඒ රහතන් වහන්සේලාට ශ්‍රද්ධාව තුල ඇති ශ්‍රද්ධාව කියලා 아무තුවෙන් ඇති කරගන්න හික්මෙන්නේ දෙයක් නැහැ. ඊළඟට පවට බය ඇති කරගන්න කියලා 아무තුවෙන් දෙයක් නැහැ. ඊට පස්සේ ඒ විපාකෙට ඒ පවට ලැජ්ජ වෙන්න කියලා 아무තුවෙන් දෙයක් නැහැ. උන්වහන්සේලා සියල්ල සම්පූර්ණ කරලා අවසන්. එතනින් පල්ලෙහා සිටින අයට කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ හික්මෙන පිරිස. ආන්නේයට බුදුරජාණන් ලස්සන නමක් හැඳින්වුවා සේක.
සීක කියලා කියන්නේ හික්මෙන කෙනා. අපි විවිධ දේ තුල හික්මෙන්නේ නැද්ද? සමහර අය ඔන්න ඉස්කෝලේකින් හික්මවන්නේ නැද්ද? ගුරුවරු විසින් හික්මවනවා. සමහර අය හිරගෙදර හික්මවන්නේ නැද්ද? හික්මවනවා. සමහර අය පුනරුත්ථාපන කඳුරු වල හික්මවන්නේ නැද්ද? හික්මන. ඒ එක හික්මවීමකින්වත් ශ්‍රේෂ්ඨත්වයක් කරා අරන් යන්න බෑ. ශ්‍රේෂ්ඨත්වයේ කරා අරන් යන එකම එක හික්මවීම තිබෙන්නේ අන්න ඔබ අප සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලයි. ආනි ධර්මය ඔබ ඔබට අන්න පිනට ලැබුණේ. ඔබ බෞද්ධයෙක් වුණේ පිනකට. ඔබට ධර්මය අහන්න හම්බුනේ පිනකට. අන්න ඔබ යහපත් දෙයක් පෙර ජීවිතවල වපුරලා තිබ්බද ආන්නේක ප්‍රතිඵල දැන් විඳිනවා. එතකොට පින්වත්නි ආන්නේ සේක හික්මන බුදුරජාණන් වහන්සේ දේශනා කළ හික්මන කෙනෙක් තුල තිබෙන බල ධර්ම තියෙනවා කිව්ව බුදුරජාණන් වහන්සේ පහක්. ඒ තමයි ධර්මයේ තුල හික්මන ශ්‍රාවකයා තුල තියෙන ඕන පළවෙනි බලය කිව්වා ශ්‍රද්ධා බලය. ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි මේ ධර්මයේ තියෙන මූලික අඩිතාලම. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් දේශනා කරනවා ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි භාගතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ශ්‍රද්ධා බලය යන කුමක්ද? ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි බෝධි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. කාගේද තථාගතස්ස තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගනීද? අන්නයයි ශ්‍රද්ධාව. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය කුමක්ද කියලා ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරනවා. අපි හැම වෙලෙම සජ්ජායනා කරන්නේ ඉතිපිසෝ භගවාරං ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක. අරහං කියලා කියන්නේ උන්වහන්සේ කෙලෙස් දුරු කළා. හිතේ කිසිදු අකුසලයක් නැහැ. සියලු කුසල උපදවා ගත්තා. රහතන් වහන්සේ නමක්. එතකොට මේ ලෝකයේ ගත්තොත් බොහෝ මිනිස්සුන් දෙවියන් වේවා මිනිසුන් වේවා ගොඩාක් සත්වයෝ හැම සත්වයක්ම වගේ මේ ජීවිතේ රහතන් වහන්සේලා ඇරෙන්න අනිත් හැමෝම කෙලෙස් සහිතයි. එතකොට කෙලෙස් රහිතයි කියලා කියන්නේ අපිට ඇස් දෙකට රූප පේනවනේ. කන් දෙකෙන් අපි ශබ්ද අහනවා. නාසයෙන් අපි ගඳ සුවඳ විඳිනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. මනසින් අරමුණු හිතනවා. ඒ දේවල් හිත ඒ දේවල් දැක ඒ දේවල් ආග්‍රහණය කරගෙන ඒ ශබ්ද අස අපි අභ්‍යන්තරයේ සිදු වෙන්නේ කුමක්ද? කෙලෙස් ප්‍රහාණය වෙන එකක්ද? කෙලෙස් වැඩෙන ක්‍රමයක්ද? කෙලෙස් වැඩෙන ක්‍රමයක්. අන්නේ මුනිවරයන් වහන්සේලා අන්න තථාගතයන් වහන්සේ අපි වගේම ඇස් දෙකෙන් රූප දැක්කා. නමුත් අපිට වඩා වෙනසක් තිබුණා. දකින්න රූපෙට උන්වහන්සේ ඇලුනේ නෑ. අපි දකින්න රූපෙට ඇලෙනවා කොහොමද? මම මේ රූපේ මගේ. මේ රූපේ මගේ ආත්මේ මට ඕන විදිහටයි තියෙන්න ඕන. අපිට කිසිදාක කවරදාකවත් කිසිදු රූපයක් මම කියලා කවදාවත් ගන්න බෑ. මගේ ආත්මය කියලා අපිට කිසිදාක අපිට ඕන විදිහට පවත්ව ගන්න බෑ. ආනි යථාර්ථයේ අපේ ශ්‍රාස්තුන් වහන්සේ දැක්කා. අන්නේ යථාර්ථය තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ. අන්නේ යථාර්ථය අවබෝධ කරගත්ත නිසා තමයි අන්න උන්වහන්සේ සීල කෙලෙසුන්ගෙන් නිදහස් වුණේ. අන්න අරහං රහතන් වහන්සේ නමක්. එතකොට බලන්න ඒ බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැකලා ඇලුනේ නෑ. ඊට පස්සේ ඇසින් දකින්න රූපෙට අපි ඇලෙනවා විතරක් නෙමෙයි අපි ගැටෙනවා. අන්න ශ්‍රාස්තුන් වහන්සේ ඇසින් දැකපු රූපෙට ගැටුනෙත් නෑ. උන්වහන්සේ මුලා වුණෙත් නෑ. උන්වහන්සේ ගැටෙන්නෙත් නැතුව මුලා වෙන්නෙත් නැතුව ආසා කරන්නෙත් නැතුව ඒ දකින්න රූපේ තිබෙන යථාර්ථයක් මොකද්ද? අනිත්‍යයි. හේතුන්ගෙන් සකස් වෙනවා. හේතු නැතිවීමෙන් ඒක නැති වෙලා යනවා. ඒයින් දුක යටි කරලා දෙන්නේ
කවදාවත් ඒ සැපයක් ඇති කරලා දෙන්නේ නැහැ. ඒ දකින්න රූපය තමාගේ වසඟී පවත්ව ගන්න බෑ. ඔන්න යථාර්ථය. උන්වහන්සේ දැක්කා. දෙකල උන්වහන්සේ කලකිරුණා. කලකිරලා අවබෝධ වුණා. ඒ නිදහස් වුණා. අන්න බුදුරජාණන් වහන්සේ ඇසින් නිදහස් වුණා. ඇසට දකින්න රූපයට උන්වහන්සේ ග්‍රහණය වුණේ. අන්න බුදුරජාණන් වහන්සේගෙත් මුනිවරයන් වහන්සේලාගෙත් අපි අතර තියෙන වෙනස. අන්න නිකලස් රහතන් වහන්සේ නමක් අරහං. ඊළඟට කනට ඇසෙන ශබ්දය. අපි ශබ්දයට ගැටෙනවා. අපි කැමති ගීතයක් අපි අහා හිටියොත් ඒක වැහුවොත් කවුරු හරි ඇවිල්ලා අපිට බයිනවා අය දාන්න. එහෙම නැත්නම් අපි අහන අපි කැමති ගීතය අපි අහා ඉන්නවා. නිතර අපි ඇලිලා. මුනිවරයන් වහන්සේලා ඒ නිදහස් වෙලා. අන්න මුනිවරයන් වහන්සේලා සහ අප අතර වෙනස. අන්න බුදුරජාණන් වහන්සේ කනට ඇසෙන ශබ්දයට ඇලුනේ නෑ. ගැටුනෙත් නෑ. මුලා වුනෙත් නෑ. අර යථාර්ථය කුමක්ද? අනිත්‍යදී අනිත්‍ය වශයෙන්. දුක්දී දුක් දෙයක් වශයෙන්. තමගේ වසඟේ පවත්ව ගන්නට බැරි අනාත්ම දෙය. අනාත්ම දෙයක් වශයෙන් අවබෝධ කරගත්තා. නිකිලස්. අරහං වනසේක. නාසය දෙන්න ගඳ සුවඳ. දිවට දෙන්න රස ගත්තොත් අපි කොච්චර රස හොය හොයා යනවද? අපි ලුණු ඇඹුල් නැත්තම් අපේ ආහාරයට අපි හිතින් දාලා ලුණු ඇඹුල් දාලා කන්නේ නැද්ද? අපි අනුභව කරන්නේ නැද්ද? අනුභව කරනවා. ලුණු ඇඹුල් නැතුව ගෙවල් වල කොච්චර ප්‍රශ්න වෙනවද? අඹු සැමියන් අතර. බලන්න කිලිස් සහිත ජීවිත සහ නිකිලිස් මුනිවරුන්ගේ ජීවිත අතර වෙනස. අන්න ඒ මුනිවරුන්ගේ ජීවිතයක් ඇති කරගන්න කියලා තමයි බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කළේ. ආන්න ඒ බුදුරජාණන්සේ යම් තත්වයක් ඇති කර නිකිලස් වුණාද ආන්නේ නිකිලස් තත්වය, නිකිලස් ස්වභාවය, කිලස් රහිත බව ආන්නේදී ඇති කරගන්න තමයි අනිත්‍යදී අනිත්‍ය වශයෙන් තේරුම් ගන්න, අවබෝධ කරගන්න. මේ දේ දුකක් වශයෙන්, අනාත්මදී අනාත්ම දෙයක් වශයෙන් අවබෝධ කරන දේ තමයි බුදුරජාණන් දේශනා කළේ. කුමක්ද? චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය. ආන්නේ ධර්මයේ තුල යමෙක් හික්මුනොත් අන්‍යයන්ට පුළුවන් වෙනවා. ඒ කෙනාට ඇසට දකින රූපයට නොඇලී ඉන්න. කනට ඇසෙන ශබ්දයට නොඇලී නොගැටි මුලා නොවී ඉන්න. අන්න කිලිස් රහිත ජීවිතයක්. කිලිස් නැති ජීවිතයක් ඔහුට ගත කරන්න හම්බෙනවා. අන්න ඒ උතුමන් වහන්සේ කියනවා රහතන් වහන්සේ. අන්න බුදුරජාණන් වහන්සේ අරහං, කිලිස් නෑ. ඊළඟට උන්වහන්සේ මේ தત્ත්වේ ගුරු උපදේශ රහිතවයි තේරුම් ගත්තේ. දැන් අපි මේ කියනවා, අපි මේ අහනවා, අපි පොත් බලනවා, අපි යම් පුළුවන් විදිහට පුරුදු කරන්න උත්සාහ කරනවා. ඒත් අපිට කොච්චර අමාරුද? නමුත් හිතන්න ඒ දේ තනියම තේරුම් ගත්ත කියලා කියන්නේ. දැන් අපිට මේ තේරුම් කරලා කියලා දීලා ලියලා ඔක්කොමත් කරලා බලලා පුරුදුත් වෙනකොට කරගන්නකොට වෙහෙසෙනකොටත් එච්චර අමාරු නං තනියමදී මේ දේ තේරුම් ගත්ත කියන්නේ. උන්වහන්සේ බලන්න මේ ධර්මයේ තේරුම් ගන්න. උන්වහන්සේ කාමසුකල්ලිකාණ යෝගී අත්හැරියා. අද කාලේ කාටවත් තියනවද මාලිගා රම්මි සුරම්මි සුබ කියලා? අද ලෝකේ ධනවත් කියලා සලකන කිසි කෙනෙකුට මේ විදිහේ මාලිගා තියනවද? කිසි කෙනෙකුට නෑ. ඒ මාලිගා උන්වහන්සේ අත්හැරියා. කාමයේ දැඩි මේ ශරීරෙ දැඩි සැපේ දීලා බෑ. අත්හැරියා. ඊට පස්සේ දුක් දෙන්න පටන් ගත්තා. එතකොට ශරීරයට දැඩි දුක් දෙනවා කෙනෙක් දකිනකොට අපි සමහරවල්ට පහදිනවා. අපි කෙනෙක් ඔන්න පොඩ්ඩක් කනවනම් පහදින්නේ නැද්ද? නමුත් මේ පැහැදීම අවබෝධයේ යථාර්ථයක් කළා. ඒක සත්‍ය වූ පැහැදීමක් වෙන්නේ. අනුන්නාසී ඉවත් අරින්න කිව්වා. කෑමෙන් බෑ. දුන්නස් තීරුම් ගත්ත ආහාරයෙන් බෑ මේක පිරිසිදු කරන්න. අන්න අත්හැරියා. ඒ ආහාරයේ අර්ථය උන්වහන්සේ දැනගෙන ඒ පමණ දැනගෙන වළඳලා උන්වහන්සේ හිටියා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා
ඊළඟට ශරීරෙට තව දුක් දුන්නා. උන්වහන්සේ බැලුවා ගල් තලාවල ඉඳලා ගිනි ගුඩවල් ගහගෙන වටේ ඉඳලා බැලුවා ශරීරෙට දුක් දීලා. හුස්ම නොගෙන උන්වහන්සේ හිටියා. හුස්ම හිර කරගෙන. බැලුවා එහෙමත් පුළුවන්ද? බෑ අත්හැරියා. ඒ අත්කිලමතානියෝගී ශරීරෙට දුක් දීම අන්න උන්වහන්සේ අත්හැරලා දැම්මා. අත්හැරලා පස්සේ අන්න උන්වහන්සේට ප්‍රකට වුණා මේ තියෙන මධ්‍යම ප්‍රතිපදාවක්. මෙදුම් පිළිවෙතක්. කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි සීලය කියලා දෙයක් යමෙක් පුරුදු කළ යුතුයි. සමාධිය කියලා දෙයක් යමෙක් වැඩි යුතුයි. ප්‍රඥාව කියලා දෙයක් යමෙක් ඇති කරගෙන නුවණින් විමසිය යුතුයි. අන්න එතකොටයි සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තමයි ඔහු ශ්‍රේෂ්ඨත්වයක් කරා නිවන කරා අනන් යන්නේ කියලා උන්වහන්සේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා. ඒ මාර්ගේ ගමන් කළා. අන්න එදා උන්වහන්සේ ඒ අවබෝධය සමග අන්න සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන්න බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වුණා. අන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණ නිසා ධර්ම රත්නය පහළ වෙනවා. ඒ ධර්මයේ හික්මන ශ්‍රාවක සංඝ රත්නය පහළ වෙනවා. රත්නය කියන්නේ මණිකක්. රත්නය කියන එකේ තේරුම මණික. මණික දැන් අපි කියනවා නේද දරුවෙකුට අම්මා ගොඩාක් තම දෙමාපියන් තමන්ගේ දරුවට ආදරේ නම් අනේ මගේ මණික වගේ කියලා බදා ගන්නව නේද තම දරුවා. අන්න රත්නය කියලා ඒ තරම් වටිනවා. බුද්ධ රත්නය. ගණනින් කියන්න බෑ. මැනලා කියන්න බෑ. වටින දෙයක් රත්නයක්. ධර්ම රත්නය, සංඝ රත්නය. අන ලෝකේ පහළ වුණා. ඒ පහළ වීමත් සමග මේ ලෝකේ පින කියලා යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද අවබෝධයෙන්. මහත්ඵල මහානිසංස ගෙන දෙන විදිහට පින් කරන්න පුළුවන්ද? ආන්ගේ පින් කෙත ලෝකේ ලැබුණා. ඒ සියල්ල සිදු වුණේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමගමයි. අන්න ගුරු උපදේශ රහිත වුණාසේ ධර්මය අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නයි. නොඑක් විද්‍යා ඥානයන්ගෙන් යුක්ත විද්‍යා නොඑක් විද්‍යාවන් තිබ්බා. දැන් අද ලෝකයේ දකින විද්‍යාව නෙමෙයි. උන්වහන්සේට හිතා ගන්න බෑ අපේ ශාස්ත්‍රුන් වහන්සේට අනන්ත විද්‍යා ඥානයන්. සම කරන්න උන්වහන්සේ බැලුවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා. මාත් එක්ක සම කර හැකි මේ ලෝකේ ඉන්නවද මිනිසෙක්? නෑ. මාත් එක්ක සම කළ හැකි වෙන දෙවියෙක් ඉන්නවද? ඒත් නෑ. මාහා සම කළ හැකි බ්‍රහ්මෙක් ඉන්නවද? ඒත් නෑ. සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සියලු ලෝක සත්වයන් අතරින් පරම ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ බවට අන්න අපේ බුදුරජාණන් වහන්සේ පත් වුණා. අන්න ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා ආන්නේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ උදෙසා යමෙක් පුද පූජාවන් පවත්වයිද යමෙක් වන්දනා කරයිද අන්නේ රැස්වෙන පින අග්‍රයි කියලා උන්වහන්සේ දේශනා කළා. අග්‍ර තැනකට යමෙක් පුදයිද අග්‍ර දෙයට සලකයිද අග්‍ර දෙයට වන්දනාමාන කරයිද ඒන් රැස් වෙන්නේ අග්‍ර පිනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇයි අග්‍රයි? අනන්ත විද්‍යා ඥානයන්ට අනුව උන්වහන්සේ තම ජීවිතය ගත කළා. විද්‍යාචරණ සම්පන්නයි. සුගත සුන්දර නිවනට වැඩියා. එදත් මිනිස්සු හිටියා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ මිනිස්සු නොයෙක් දේවල් කළා විමුක්තිය කිය. සමහර අය වස්ත්‍ර නැතුව ජීවත් වුණා. විමුක්තිය කියලා හිතාගෙන. සමහර අය බල්ලෝ ඌරු සමහර අය ගවයෝ ඒ වගේ ජීවත් වෙන්න පටන් ගත්තේ කල මිනිස්සු විමුක්තිය කියලා හොයාගෙන. සමහර අය නොකා නොබී හිටිය විමුක්තිය කියලා හොයාගෙන. නමුත් කිසි කෙනෙකුට විමුක්තිය සාක්ෂාත් කරන්න හම්බුනේ නැහැ. අන්න විමුක්තිය පළවෙනියෙන් සාක්ෂාත් කළේ නිවන සාක්ෂාත් කළේ කවුද? අප බුදුරජාණන් වහන්සේ. නිදහස්ුනේ කවුද ලොව පළමුව? අප බුදුරජාණන් වහන්සේ. සුගතයි. ලෝකවිදු සියලු ලෝක සත්වයන්ගෙන් අතරින් අග්‍ර කෙනා. ඒ සියලු ලෝකවලින් නිදහස් වුණා උන්වහන්සේ. දිව්‍ය ලෝක, සතර අපාය,
මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක කිසිවකටවත් උන්වහන්සේ ඇලෙන්නේ නැති. ඒ සියල්ලගෙම නිදහස් වුණා. ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති. මේ ලෝකේ දෙවියන් වේවා, මිනිසුන් වේවා, බ්‍රහ්මයන් වේවා, යම් තාක් සත්වයක්ද ඒ සියලු සත්වයින් দমনය කරන්න පළමුවෙනියටම දක්ෂ කෙනා, අග්‍ර කෙනා, සැබෑම দমনය කිරීම කරන කෙනා. අනේ ලෝකේ দমনය කිරීම කරනවනේ. දැනත් අදත් ඒ කොහොමද කෙනෙකුට ගහනවා, තරවටු කරනවා, බනිනවා. නමුත් කොහෙවත් තියනවද? අපේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට ගැහුවා. අපේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට තරවටු කළා නෑ. උන්වහන්සේ ඒ කිසිවක් කළේ නෑ. මන්න මුනිවරුන්ගේ ස්වභාවය. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාරයෙන් දෙවියන්, මිනිසුන්, සත්වයින් দমনය කළා. ආදේශනා ප්‍රාතින් සිතෙන් සිත දැකලා දෙවි මිනිසුන් দমনය කළා. අනුශාසනාවෙන් මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයේ දේශනා කරමින් උන්වහන්සේ දෙවි මිනිසුන් দমনය කළා. අන්න සැබෑ দমনය කිරීම. අන්න බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. අනුත්තර පුරිස ධම්මසාරති. සත්තා දේව මනුස්සාන. දෙවියන්ගේ මිනිසුන්ගේ ගුරුවරයා. අපි වර්තමානයේ යම් කිසි දෙවි කෙනෙක් කිය අපි නං ගන්ධ අරව මෙව්වා කියන යම් දෙවිවරු ඉන්නවද? ඒ හැමෝගෙම ගුරුවරයා කවුද? අපේ බුදුරජාණන් වහන්සේ. මේ හැම දෙවියෙක්ම වඳින්න ඕනේ. කාටද? අපේ බුදුරජාණන් වහන්සේට. අන්න දෙවියන් අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ කෙනා. දෙවියන්ගේ මිනිසුන්ගේ ගුරුවරයා. සත්තා දේව මනුස්සාන. බුද්ධ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. අවුරුදු 45ක්, වසර 45ක් උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. පායින් වඩින්නේ. සමහරලාට උන්වහන්සේට වළඳන්න වතුර ටිකක්, සමහරට හරියට වතුර ටිකක් නෑ වළඳ ගන්න. දාහනේ සමහරලාට නෑ. බාහන උන්වහන්සේක මහා කරුණාවෙන් බොහෝ දුර ගිවාගෙන වඩිනවා. සතපුම් 100,000 ගණන්. බලන්න බුදු කෙනෙක්ගේ මහා කරුණාව. මන්න බුදුරජාණන්සේ බුද්ධ මහා කරුණාවෙන් තු ධර්මයේ දේශනා කළා. භගවා ඔය ගුණ කියන්න තරම් මේ ලෝකෙින් එකම එක භාග්‍යවන්තයා කවුද? වෙන භාග්‍යවන්තයෝ නෑ. භාග්‍යවන්තයා තමයි අප බුදුරජාණන් වහන්සේ. භගවා. අන්න බුදුරජාණන් වහන්සේට ඔය අරහං, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරිස ධම්මසාර, සත්තා දේව මනුස්සන බුද්ධ කියන ඔය ගුණ කියන්න තරම් සුදුසු කෙනා භාග්‍යවන්තයා අන්න බුදුරජාණන් වහන්සේ. භගවා. ඔන්න ඔය ගුණ කෙරෙහි යමෙක් පහදීද? අන්න බුදුරජාණන් දේශනා කරනවා. ඔන්න ඔය ගුණ කෙරෙහි යමෙක් පහදීලා බුදුරජාණන්සේ සරණ යනවාද? ආන්න ඔය විදියට සරණ යන එකට ඔය ගුණ තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් බුදුරජාණන් සරණ ගියද ආන්නේ කෙනාට තමයි බුදුරජාණන්ගේ ශ්‍රාවකයා කියලා කියන්නේ. ආන්නේ කෙනාට තමයි කියන්නේ අවබෝධයෙන් බුදුරජාණන් සරණ ගිය කෙනා කියලා. නැතුව අපේ අම්මා නිසා අපිට අපි බෞද්ධ වුණාට, අපේ දෙමාපියන් නිසා, අපේ ඥාතීන් නිසා අපිට කෙනෙක් සැර කරලා කිව්වොත් එහෙම අපි බෞද්ධ වුණා කියලා, ඒක අවබෝධයෙන් සරණ ගියා නෙමෙයි. අවබෝධයෙන් සරණ යෑම යන කුමක්ද? අන්න බුදුරජාණන්සේගේ බුදු ගුණ දැනගෙන අන්න යා බුදුරජාණන්සේ මෙහිම ස්වභාවය යුතු කෙනෙක් කියලා අන්න හිත පහදිනවද? අන්න ඉදාට තමයි ඒ කෙනා බුදුරජාණන්සේ අවබෝධයෙන් සරණ ගියා වෙන්නේ. දේශනාවේ තියෙනවා යේකේච බුද්ධං සරණං, යමෙක් කොයි විදිහට බුදුරජාණන් සරණ ගියාද නතේ ගමිස්සන්ති අපායං, යන්න අපායන්නේ. පහය මානුසන්දේහං, මේ මනුස්ස ලෝකෙන් යාම, මේ මනුස්ස ලෝකෙන් මරුණට පස්සේ නිදා මනුස්ස ලෝකෙන් චුත වුණාම මලහම මරුණට පස්සේ දේව කායා පරිපූර්ණසන්ති. කොහෙද යන්නේ? දෙවියන් අතර උපදිනවා කිව්වා. අන්න යමෙක් ඒ කියන්නේ බුදුරජාණන්සේගේ යමෙක් බුදුරජාණන්සේ කෙරෙහි පැහැදීම ඇති කර ගනීද? ඒ පැහැදීම ඇති කර ගැනීමෙන් ඇතිවන්නා වූ
ඒ කර්මයෙන්, ඒ පුණ්‍ය ඵලයෙන් ඔහු අරන් යන්න පුළුවන් කොහටද? දෙවියන් අතරට. අන්න දෙව්ලොව යන මාර්ගයක්. දෙව්ලොවට යන්න තියෙන ක්‍රමයක්. කුමක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමයි. මොන් දෙව්ලොව යන්න තියෙන ක්‍රම. වෙන දෙව්ලොව යන්න මේ ධර්මයෙන් පරිබාහිර වෙන ක්‍රම නැහැ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා. ඊළඟට ශ්‍රාවකයා සතු තිබිලි ඊළඟ බලය තමයි කියනවා හිරි බලය. හිරි බලය කියලා කියන්නේ ලැජ්ජයි. අපි ලැජ්ජයිනේ සමහර අය වැඩිපුර කයම කන්නේ ලැජ්ජයි. සමහර අය අපි කීලා කවියක් කියන පුතේ ඔයා ඉස්සරහට ගිහිල්ලා එහෙම ලැජ්ජයි. ඒක නෙමෙයි සැබෑ ලැජ්ජාව කියන්නේ. බුදුරජාණන් දේශනා කරන ලැජ්ජාව යන කොමක්ද? හිරි බලයක්. කොමකටද ලැජ්ජා වෙන්න ඕනේ? බුදුරජාණන් දේශනා කයෙන් අකුසල් කරන්න. වචනයෙන් අකුසල් කරන්න. මනසින් අකුසලයේ යෙදෙන්න. සිතින් අකුසල් කරන්න. සත්තු මරන්නයි අපි ලැජ්ජ වෙන්න ඕනේ. හොරකම් කරන්නයි ලැජ්ජ වෙන්න ඕනේ. වැරදි කාමසේවණේ යෙදින්නයි ලැජ්ජ වෙන්න ඕනේ. ඊළඟට බොරු කියන්නයි ලැජ්ජ වෙන්න ඕනේ. කේලම් කියන්නයි ලැජ්ජ වෙන්න ඕනේ. පරුස වචන කියන්නයි ලැජ්ජ වෙන්න ඕනේ. හිස් වචන කිය කාලේ නාස්ති කර කර ඉන්නයි ලැජ්ජ වෙන්න ඕනේ. අනුන්ගේ දේට ආසා කරන්නයි අපි ලැජ්ජ වෙන්න ඕනේ. අනිත්‍යයට ද්වේෂ කරන්න, ක්‍රෝධ කරන්නයි අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි මේ ධර්මයෙන් තොරව මිත්‍යා දෘෂ්ටිය ගමන් කරන්නයි ලැජ්ජ වෙන්න ඕනේ. අන්න ලැජ්ජාව යනුවේයි. ඒක බුදුරජාණන් දේශනා කරා. ඔය අකුසල් කෙරෙහි, ඔය දස අකුසල් කෙරෙහි යමෙක් ලැජ්ජාවක් ඇද්ද? අන්න ඒක ඔහු තුල තිබෙන ශ්‍රාවකයා සතු බලයක් කිව්වා. ආනි බලයෙන් එයව ආරක්ෂා කරනවා. සතුන් මෙරීම නම් වූ බලයක් ඒක යාට. සොරකම් කිරීමෙන් වැළකීම ඔහුට බලයක්. වැරදි කාමසේවණෙන් නොකර සිටීම ඔහුට බලයක්. කුමකටද? සුගතියට. කුමකටද? නිවනට බලයක් යාට. ඒ බලයෙන් අරන් යන්නේ එතෙන්ට යා. ආනි බලය තම ශ්‍රාවකීන්ට ඇති කරගන්න කියලා බුදුරජාණන් දේශනා කළා. ඊළඟට ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරන ඔත්තප්ප බලය. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන බය ඇති කරගන්න. කොමටද? අර පව් වලින් ඇතිවෙන විපාකයට බයක්. සත්තු මැරුවොත් මම නිරේ යනවනේ. අන්න නිරේ උපත පිණිස බය ඇති කරගන්න. හොරකම් කළොත්, වැරදි කාමසේවණී කළොත්, බොරු කිව්වොත්, කේලම් කිව්වොත්, හිස් වචන කිව්වොත්, පරුස වචන කිව්වොත්, අන් අයගේ දේට ආස කර කර හිටියොත්, ද්වේෂ කළොත් අන් අයට, මිත්‍යා දෘෂ්ටිය සිද්ධ හිටියොත්, ඒන් ලැබෙන විපාකයට බය ඇති කරගන්න. කුමක්ද ලැබෙන විපාකෙ? නිරේ උපත. බුදුරජාණන් දේශනා කළේ දස අකුසල් කරනවාද එයාට උපත් දෙකයි තියෙන්නේ කිව්වා. උන්වහන්සේ දේශනා කළා. ඒ තමයි කිව්වේ ඒක නා මැරිච්ච ගමන් ඔළුවේ උඩ තියාගෙන ගියපු බරක්. ඔළුවේ උඩ යම් කිසි දෙයක් මේ පොතක් කියලා හිතන්න. ඒ ඔළුවේ උඩින් යම් ඒ පොත බිමට වැටෙන යම් මොහොතක් යනවද? ඊට වඩා ඉක්මනින් මෙයා මනුස්ස ලෝකෙ මැරිච්ච ගමන් ගිහිලු උපදිනවා කිව්වා. නිරේ. නිර සතෙක් වෙලා. ප්‍රේත ලෝකේ ප්‍රේතෙක් වෙලා. තිරිසන් ලෝකේ තිරිසන් සත්වෙක් මෙයා උපදිනවා කියලා බුදුරජාණන් දේශනා කළා. එදාට අන්න කවුරුත් නැහැ. අපි හිතන්න කෙනෙක් සත්තු මෙරුවේ යාළුවොත් එක්ක එකතු වෙලා සමහර විට එයා සමහර විට එයාගේ එයාගේ සමහර විට එයා සතුටට සමහර කෙනෙකුට නිදහසක් ලැබුණාම සමහර විට නිමාඩුවක් ලැබුණා සමහර අය මොකද කරන්නේ? බිලි පිටක් අරගෙන මාළු බාන්න යනවා. නමුත් ඒ දී කලේ යාළුවොත් එක්ක වෙන්න පුළුවන්. තමයි එක්ක තනියම කළා වෙන්න. එදාට කවුරුත් නැහැ. අන්න තමන් තනියම යනවා. නිරේ ගිහිල්ලා විඳිනවා. විඳවනවා. නිරේ ස්වභාවය බුදුරජාණන් දේශනා කරනවා දේව දූත කියන සූත්‍රයේ. ඒ තමයි කියනවා එයා නිරේට අරන් ගියාට පස්සේ මහ පොළොවත් යකඩ. පොළොව මේ හතර වටේම යකඩ.
ඒක හැබැයි යකඩ උනාට ප්‍රශ්නයක් යකඩ නෙමෙයි යකඩ නම් කමක් නැහැ විතරක් නෑ. මේ යකඩ රත් වෙලා ගිනියම් වෙලා තියෙන්නේ. මේ පොළොවට ඇදලා දාලා එයාගේ අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි උල් වලින් අයින්නවා. එන්නල මැරෙනකන් එයා දඟල ඉන්නවා. දැන් අපිට නේ ඒක උලකින් එන්නොත් එන්න මැරිලා වැටුණා. එහෙම නේ. එයා මේ මැරෙනවා ආයෙ ඉපදෙනවා. ආයෙ මේ මැරෙනවා ආයෙ ඉපදෙනවා. ඒ විදිහට එකපාරක්ද නෑ කල්ප ගණන් කල්පී බුදුරජාණන් දේශනා කරනවා. අබෑට දැකලා තියෙනවනේ. අබෑටයක් ගානේ දානවා කිව්වා මේ අහස යොදුන් 100ක්. මේ අහස විතර උස අහස විතර ඒ වගේ පළල තියෙන තනි කළු ගලෙන් හදපු මේ භාජනයක් තියෙනවා කියලා හිතන්න කිව්වා. ඒ යොදුන් 100ක් උස දිග පළල තියෙන ගලු ගලෙන් හදපු මේ භාජනයේට අර අච්චර විතර උස ඒ භාජනයේට අවුරුදු 100කට වතාවක් එක්කෙනෙක් ඇවිල්ලා එක අබෑටයක් අරගෙන දාලා යනවා. ඒ විදිහට බුදුරජාණන් දේශනා කරනවා අර උස අර යොදුන් ගානක් උස ඒ භාජනයේ අබෑට එක ගානේ අවුරුදු 100කට වතාවක් කෙනෙක් ඇවිල්ලා දාලා පිරීලා ගියා කියලා හිතන්න කිව්වා. අපිට හිතන්න පුළුවන් ද කොච්චර කාලයක් යයිද කියලා හිතන්නවත්. ඒ විදිහට පිරීලා ගියා කියලා හිතන්න කිව්වා. ඒත් පින්වත් මහණනි නිරේ ආයුෂ ඉවර නෑ. එතකොට ඔබ කල්පනා කරලා බලන්න බුදුදහමේ ගල් පෙරලපු දේවදත්ත කොච්චර අපිට කියන්න පුළුවන් ආයුෂ මෙච්චරයි කියලා. කොච්චර කාලයක් ඉඳීද? හිත ආයි කියලා කියන්න පුළුවන්ද? බෑ. කල්පයක් විඳවන්න වෙනවා ඒකාන්තයෙන්ම. එතකොට මේ කල්පෙ විඳවන්න ආයුෂ අපිට කියන්නත් බැරි නම් කොච්චර කාලයක්ද? අජාසත් බිම්බිසාර රජතුමා මරපු පුතා කල්පයක් විඳවන්න ඕන. බලන්න අන්න ඒ කර්ම විපාක සතෙක් මරන්න අපිට මෙහෙම සුළු මොහොතයි යන්නේ. බොරුවක් කියන්න අපිට පොල් සුළු මොහොතයි යන්නේ යම් කිසි කෙනෙකුට බොරුවක් කියන්න. සමහර අයට බොන්න මත්පැන් මද්ද්‍රව්‍ය වෙන සුළු මොහොතයි. පරුස වචනේ කාටරි බහින සුළුම විපාකය කොහොමද? තප්පර කිහිපයක ඇති වෙන දෙයකින් මහා විපාකයක් ඇති කරලා දෙනවා. මහා විපාකය යනු කොහොමද? කල්ප ගානක්. අන්නේදාට අම්මා තාත්තා නෑ බේරගන්න ඉන්නේ. අන්නේදාට ඥාතීන් බේරගන්න නෑ ඉන්නේ. එදාට යාළුවෝ ඉන්නේ නෑ බේරගන්න. අන්න තමා ඒ දේ විපාක විඳලා අවසන් වලදාල්ද. එදාට අන්නේ කොහේ හරි උපදී ඇවිල්ලා. ඒත් ලස්සන සැප විදිහට නෑ බුදුරජාණන් දේශනා නිරේන් චුත වෙලා ඔන්න කෙනෙක් කලාතුරකින් කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්න පුළුවන් කිව්වා. ආවොත් ඉන්නේ කැතම කැත වෙලා. දුප්පත්ම දුප්පත්. ඇඳුමක් හරියම නැහැ ඇඳගන්න. නැත්තරම නැති වෙලා ගිය පවුලක අන්න ඉපදිනවා කිව්වා. බලන්නේ කර්ම විපාක. එතකොට ඒ නිසා බුදුරජාණන් දේශනා කර අන්න පවට බය ඇති කරගන්න. අන්න ඒක බලයක් කිව්ව ශ්‍රාවකයාට. පවට බය ඇති කර ගැනීම. ශ්‍රද්ධාව ඇති කරගන්න කියලා බුදුරජාණන් දේශනා කළා. ශ්‍රද්ධාවේ සමාදන් වෙන්න. ඊට පස්සේ හිරි බලය පවට ලැජ්ජාව ඇති කරගන්න. ඒ පව වලින් ලැබෙන විපාකයට බය ඇති කරගන්න. අයි එහෙම බය ඇති වුණොත් නේ එයා ඊළඟ මොහොතේ පවක් කරන්න යන්නේ නැත්තේ. ඇයි එයා දන්නවා මම මේ දී කළොත් අප්පා මට මේ දී වෙනවනේ. මට මේලෝ සමහරට එයාට මේ එදා වේල එදා දවස කාලා බීලා ඉන්න පුළුවන් එයා සමහරට බොරුව කියන්නේ. එදා දවස ගත කරන්න වෙන්න පුළුවන් සමහරට කෙනෙක් මිනි මරන්නේ. මිනිස්සු මරන්නේ. සත්ව ඝාතනය දෙන්නේ. නමුත් අන් විඳවීම කොච්චර කාලයකටද කවුරුත් නැහැ. අන්නේ දන්නව ඒ නිසා මම මේ දී කළොත් මට මේ දී ලැබෙනවා මෙච්චර ගාණක්. ඒකේ අනිත් පැත්ත අපි පොඩ්ඩක් හිතුවොත්. ඒතකොට සතුන් මැරීමෙන් කෙනෙක් වැළේ කියලා ඉන්නවනම්, සොරකමින් වැළේ කයෙන් පිරිසුදුව ඉන්නවනම්, වචනයෙන් පිරිසුදුව ඉන්නවනම්, මනසින් අනුත්තට ඊර්ෂියා ද්වේෂ කරන්නේ නැතුව, කරුණාවෙන් දයාවෙන් මිසිතින් ඉන්නන කොහොමද රැස් වෙන පින? අන්න දිව්‍ය ලෝකෙක අරන් යන මාර්ගයක්.
බුදුරජාණන් දේශනා කළා මෛත්‍රිය දිව්‍ය ලෝකයටත් එහා බඹලව අරන් යන මාර්ගයකි. මෙසිත ද්වේෂය නිරියට අරන් යන මාර්ගයක්. අන්න බලන්න දෙපැත්තට වෙන හැටි. අන්න බලන්න ද්වේෂ කරන්නේත් දෙවියෙක් විසින්ද අපිට ද්වේෂය උපද්දලා දෙන්නේ නෑනේ. බ්‍රහ්මයා විසින්ද අපිට ද්වේෂය උපද්දලා දෙන්නේ. බ්‍රහ්මයා විසින්ද අපිට මෛත්‍රිය උපද්දලා දෙන්නේ. බ්‍රහ්මයා විසින්ද අපිට ද්වේමී වැඩක්ද? ඒ දැනුමින් වැඩක්ද? නෑනේ. මෙරළ යන්න තියෙන්නේ උගතත් කොහෙද? නිරේ. උගත් නූගත් ભેදයක් නෑ. ලස්සන කැත ભેදයක් නෑ. දුප්පත් පොසත් ભેදයක් නෑ. අන්න ගානට අරගෙන යනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා වීරිය ඇති කරගන්න. කුමක් කෙරෙහිද? කුසල් දහම් උපදවා ගැනීම කෙරෙහි. අකුසල ධර්මයන් දුරු කරන්න වීරිය ඇති කරගන්න. කැමැත්ත ඇති කරගන්න. ඒ දේ කෙරෙහි උත්සාහ කරන්න. ඒ වීරිය ඇති කරගෙන හොඳම ක්‍රමය තමයි මරණය ගැන සිතීම. අපි හැමෝම අනාගතය නිට්ටයයි. අනාගතේ මම ඉඳී කියන බලාපොරොත්තුව තුල තියාගෙන නේද අපි මේ දැන් ඔක්කොම කරන්නේ. ඊළඟ මොහොතේ අපි මැරුණොත් අම්මලා පොඩි කාලේ නම් දරුවව එක්කන් යනවා ඉගෙන ගන්න පුතේ ඉගෙන ගනින් කියලා. ඉගෙන ගැනීම හොඳ දෙයක්. බුදුරජාණන් දේශනා කළා ශිල්ප මැනවින් ශිල්ප ඉගෙන ගන්න. නමුත් ඒ ඉගෙන ගන්න අතරේ ඒ අම්මා දන්නවද හෙට ඒ දරුවාගේ මරණයයි කියලා. හෙට ඒ දරුවා මැරුණොත් ඒ දරුවාගේ ඉගෙනීමෙන් ඒ දරුවාට යහපතක් වෙයිද? හිස් සතින් හිස් පුරුෂයෙක් විදියට ඒ දරුවා මැරලා යනවා. එතකොට ඒ සල්ලි තිබුණොත් ගොඩක් සල්ලි වලින් නතර කරගත්ත හැකිද? බෑ. හිස් සතින් මැරලා යන්න වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ කුසලය කෙරෙහි මරණය ගැන හිතන්න. සමහර විට අපිට බණ කියන්න වෙන අවස්ථාව වෙන්න පුළුවන්. හෙට අපි මේ ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන්. අද මේ ඔබ මේ බණ අහන අවසාන දවස වෙන්න පුළුවන්. අවසාන මොහොත වෙන්න පුළුවන්. මැරෙන්න වෙන්න පුළුවන්. එතකොට අපි කරගත්ත නේද අවසානයේ අපිට අරන් යන්න තියෙන්නේ. අන්න කවුරුත් නෑ එදාට. ඒ නිසා බුදුරජාණන් දේශනා කළා නිතර අකමැති දෙයක් අහන්නත් අකමැති දෙයක් මරණය. ලෝකේ ඉන්න සත්වයා බුදුරජාණන් දේශනා කරන අහෝ වතම යන්න අනේ මං කරා මරණය නොපෙමිණෙන්නේ නම් කොතරම් අගේද කියා සිතුවත් ඒ දී කැමැත්තෙන් ලබාගත නොහැකි. මරණය තමා කරා නොපෙමිණෙන්න තමා කැමැති නම් නොපෙමිණෙන්නේ නම් හොඳයි කියලා ඒ නොපෙමිණීම ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන්ගේ ධර්මයේ පිළිපැදීම. බුදුරජාණන්ගේ ධර්මයේ පිළිපැද්දොත් එහි අවසාන ප්‍රතිපලය සදාකාලික මරණ නිදහස් වීමක්. එතනින් පල්ලෙහ කොතරම් පැතුවත් ඔහුට මරණ එනවාමයි. අන්න ඒ නිසා කුසල් දහම් දියුණු කරගෙන හොඳම ක්‍රමය මරණ සතිය සිහි කිරීම. අපි ආස කරන අපේ ගේ දොර වතපිටි වලට අපි ආසාවෙන් ඉදී මෙරිලා යයි. රජවරු හිටියා. අපි කියනෝනේ දුටු ගැමුණු රජතුමා කියනවා අර රජතුමා කියනවා මේ රජතුමා කියනවා මේ අරයාගේ මාලිගාව කියනවා මේ යාගේ මාලිගාව කියනවා. කෝවද ඒගොල්ලෝ? කෝවද ඒගොල්ලන්ගේ මාලිගාවක ගඩොලක්වත්? කවුරුත් නෑ. ඉන්නකොට රජවරු ඉන්නේ ඇත්තේ කොහොමද? රජවරු ඉන්නේ දන්නවනේ අපි. අද රජවරුත් නෑ. ඒ වගේ පස් විතරයි. අන්න බලන්න.
කුසලයේ කියන දේ ජීවිතේට අන්න මරණය සිහි කරන්න. අපි හදනදී අපේ ගේ දොරවත පිටි අපිට නෑ කවදාවත් පිහිටක්. පිහිට ඇත්තේ තිසරණය තුලයි. ඒ නිසා මේ මරණය ගැන හොඳට සිහි කරන්න. ඒ වීරිය බුදුරජාණන් දේශනා කළ බලයක් හැටියට. ඊළඟට තමයි බුදුරජාණන් දේශනා කරන ප්‍රඥාව ඇති කරගන්න. ඒ ප්‍රඥාව තමාට බලයක්. ওই විදිහට හිතුවොත් ආන්නේ කෙනාට මේ ධර්මයේ හේතුඵල ගමන හේතුඵල දහමක් තුල යන ගමනක් කියලා. හේතුඵල නුවණින් විමසමින් අනිත්‍ය දුක්ඛ අනාත්මයට අවබෝධ කරගෙන එයාට සසරෙන් නිදහස් වෙන්න හම්බ වෙනවා. අන්නේ ගමන ඒ දේ කරගන්න තමයි මේ බෞද්ධ කියන එකේ තේරුම. බුදුරජාණන්ගේ ශ්‍රාවකයා කියන එකේ තේරුම එයයි. හම්බ කිරීම නෙමෙයි අපේ බුදුරජාණන්සේ අපිට කියලා දුන්නේ. හම්බ කරගන්න හැටි කියලා දුන්න කෙනෙක් නෙමෙයි. ඒක තුලම ඉන්න කියලා බුදුරජාණන් දේශනා කළේ නෑ. අපිට කන බොන හැටි කියලා දුන්න කෙනෙක් නෙමෙයි බුදුරජාණන් කියන්නේ. බුදුරජාණන් අපිට කන බොන හැටි කියලා දෙන්නේ නෙමෙයි. අපිට අඳින පළ දෙන හැටි කියලා දෙන්නේ නෙමෙයි. මේ සසරේ යථාර්ථය කියලා දීලා ඒ නිදහස් වෙන්න කියලා දුන උතුම් ගුරුවරයෙක්. උතුම් පරම උත්තමයන් වහන්සේ නම. අන්නේ දේ තමයි ශ්‍රාවකයා ඇති කරගත යුත්තේ. ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා මේ සූත්‍රය අවසානයේ මේ සූත්‍රෙම සීක බල විත්තත සූත්‍රය. සීක බල විස්තරාත්මකව වදාළ දෙසුම. බුදුරජාණන් අවසානයේ දේශනා ශ්‍රද්ධාව තුල සමාදන් වෙන්න. හිරි බලය තමා ඇති කර ගන්නවා කියලා හිතන්න. පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා හිතන්න කියලා බුදුරජාණන් දේශනා කළා. ඉතින් ඒ නිසා අපටද මේ ශ්‍රද්ධාව ඊළඟට මේ පවට ලැජ්ජාව ඊළඟට විපාකෙට ඉන්න බය කුසල් දහම් දියුණු කරගන්නත් අකුසල් දුරු කරගන්නත් වීරිය ඒ වගේම ප්‍රඥාව ඇති කරගෙන උතුම් ගෞතම සසුනේ ධර්ම අවබෝධ කරගන්න අපටද වාසනාව ලැබිත්වා සාදු. අද දින අකාලික මුනි දහම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අගෝස්තු මාස 23 වන දිනට යෙදෙන පියාණන්ගේ ජන්මදිනය නිමිත්තෙන් සෙත් පැතීම පිණිස නොම්බර 17 වුඩ්ලන්ඩ් මාවත ඩෙල්වින් නිව් ජර්සි පදිංචි තුෂාරා චන්ද්‍රසිරි මහත්මිය විසින් තමයි අද දින අකාලික මුනි දහම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව රැස් කරගත් සීලු පින ප්‍රථමයෙන් පින් කැමති සීලු දෙවියන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂාව ඒ තුෂාර චන්ද්‍රසිරි මහත්මිය ඇතුළු ඒ මේ පින්වත් සීලු දෙනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ඔබ අප සීලු දෙනාටමත් මේ දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ උතුම් ධර්ම දානයෙන් රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් පරලෝ සැපත් කුරුප්පු ආරච්චිගේ එඩ්වින් සීයාටද ඩී තෙන්නකෝ නාච්චි අම්මාටද ඕජේ පෙරේරා සීයාටද දුලියානා විජේතුංග ආච්චි අම්මාටද ඕජී පෙරේරා ලොකු මාමාටද ඇතුළු මේ පින්වත් සීලු දෙනා නමිනුත් මේ ධර්මයේ ශ්‍රවණය කළ වූ සීලු පින්වතුන් නමිනුත් මියගිය සීලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඒ ඥාතීන්ද සසර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ සීලෝම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරණී තුෂාරා චන්ද්‍රසිරි මහත්මියටද එම මහත්මියගේ මෑණියන්ටද ඒ වගේම මෙම මාස 23 වන දිනට උපන් දිනයේ යෙදුන පියාණන්ටද ගයාන් සහෝදරය ඇතුළු පවුලේ සීලු දෙනාටද මේ ධර්ම දේශනාවට නන් අයරින් උදව් උපකාර කළා වූ ශ්‍රවණය කළා වූ සහභාගී වූ සීලු දෙනාටද මේ පින් අනුමෝදන් වීමෙන් සීලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාවබෝධ කිරීමේ වාසනාව ලබත්වා කියලා සාදු කියන්නේ.
ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් මේ උතුම් ධර්මය අපට කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දෙවිඳුන් මේ පින් අනුමෝදන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ගුරු දෙවිඳුන්ට වහවහ සසර දුකින් අත මිදෙන්න මේ පිනද උපකාර වෙත්වා. ඒ වගේ මේ සීලුම පුණ්‍ය ධර්මයන් සීල ගුණ ධම් රකින්න මහා සංඝරුවනටද අනගාരികා මෑණියන් වහන්සේලාටද පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු මේ පින්වත් සීලු දිනාටද මේ පින අනුමෝදන් වෙත්වා. අනුමෝදන්න මේ සීල පින් ඔබ අප සීලු දිනාට උතුම් ගෞතම සසුනේ ධර්මාවබෝධයේ පිණිසම ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සීලු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේදී අකාලික මුනිදාම ධර්මදේශනාමය වැඩසටහන තුළින් ධර්ම කාරණා බොහෝමයක් පිළිබඳ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්නා. විශේෂයෙන්ම උපමා අරගෙන ඒ උපකම කාරණා තුළින් අපේ ජීවිතයට අපි නිවැරදි ආකාරයෙන් ධර්මයේ ඒකරාශී කරගත යුත්තේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ කුමන කාරණාද? මේ කාරණා කෙරෙහි මැනවින් පෙන්වා දුන්නා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසේදී අකාලික මුනිදාම් ධර්මදේශනාමය වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ පිරිසටත් අප පුණ්‍ය අනුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ 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 බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.